ඉතින් සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලා අදත් ජොබ් ගයිඩ් ශ්‍රී ලංකා channel එකට. අදත් ඔයාලට වැදගත් වන රැකියා රාශියක් පිළිබඳ විස්තර ගෙන එන්න තමයි අපි ඔයාලා එක්ක එකතු වුණේ. රජයේ රෝහලක රැකියා පුරප්පාඩු රාශියක් පිළිබඳ විස්තර එකින් එක ගෙන එන්නට අපි අද බලාපොරොත්තු වෙනවා. මෙහිදී රැකියා කැඳවලා තියෙන ආරක්ෂක අමාත්‍යාංශයට අයත් ජෙනරාල් ශ්‍රීමන්ත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලට අනුයුක්තව පුරප්පාඩු සඳහා තමයි මේ ආයුධම්පත් කැඳවලා තියෙන්නේ. ඒ පිළිබඳ විස්තර මොනවද කියලා අපි දැන් එකින් එක සාකච්ඡා කරමු. මෙහිදී විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ මේ රැකියාවන් රාශියක් තියෙනවා. ඒ රාශිය සඳහා ආයුධම්පත් වෙන වෙනම ඉදිරිපත් කිරීම කළ යුතුයි. එහිදී ආයුධම්පත් වර්ග තුනක් ලෙස වෙන වෙනම අපි ආයුධම්පත් ලබා දීලා තියෙනවා. මේ වීඩියෝ එකේ පහළ ඩිස්ක්‍රිප්ෂන් එකෙන් ඔයාලට ඒ ආයුධම් පත්‍ර වෙන වෙනම ලබා ගන්න පුළුවන්. ඒ ආයුධම් පත්‍ර පිළිබඳ විස්තරත් එකින් එක සාකච්ඡා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ ඒ රැකියාවලට අදාළ සුසුකම් සමග. මෙහිදී අපි මුලින්ම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ආයුධම්පත් කැඳවීම සහ ආයුධම්පත් සකස් කිරීම පිළිබඳ විස්තර තනතුරු වෙන්නේ ඇටෙන්ඩන්ට් සහ ඩ්‍රයිවර් තනතුර සඳහා. උපස්ථායක සහ රියදුරු තනතුර සඳහා වන ආයුධම් පත්‍රය සකස් කරගන්න ආකාරය සහ ඒ තනතුර සඳහා වන සුසුකම් මොනවද කියලා අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මේ ආයුධම් පතක් පහළ වීඩියෝ එක ඩිස්ක්‍රිප්ෂන් එකෙන් අපි ලබා දීලා තියෙනවා. ඒන් ඔයාලා ඩවුන්ලෝඩ් කරලා print out ලබා ගැනීම මගින් පහසුවෙන්ම ආයුධම් පත්‍රය සකස් කරගැනීමේ හැකියාවත් ඔයාලට තියෙනවා කියලා මෙතෙන්දි සඳහන් කරන්න ඕනේ. මේ ආකාරයේ ආයුධම් පත්‍රයක් තමයි ඔයාලට අපි ලබා දීලා තියෙන්නේ. එහිදී රියදුරු සහ උපස්ථායක කියන තනතුරු සඳහා ආයුධම් පත්‍රය යොමු කරද්දී මේ ආයුධම් පත්‍රය තමයි ඔයාලා භාවිතා කරන්න ඕනේ. මේ උඩම කොටස කාර්යාල ප්‍රයෝජන සඳහා වෙන් කරලා තියෙනවා. එහිදී ජාතික අඳුරුමත් අංකය මේ කොටසේදී ඔයාලා ඇතුළත් කරන්න ඕනේ. ඊළඟට ආයුධම් කරන තනතුර රියදුරු හෝ උපස්ථායක වශයෙන් මෙතන ඇතුළත් කරන්න ඕනේ. ඊළඟට ඔයාලගේ සම්පූර්ණ නම මේ කොටසේ ඇතුළත් කරන්න තියෙනවා. මුල කොටස සමග නම මේ කොටසේ ඇතුළත් කරන්න ඕනේ. ඊළඟට ඔයාලා ලිපිණය ඇතුළත් කිරීමට මේ කොටුව ලබා දීලා තියෙනවා. විස්තර දුරකථන අංකයක් තියෙනවා නම් ඒක මෙතන ඇතුළත් කරන්න ඕනේ. ජංගම දුරකථන අංකය මෙතන ඇතුළත් කිරීමේ හැකියාව ලබා දීලා තියෙනවා. ඊළඟට ඔයාලගේ උපන්දිනය, වර්ෂය, මාසය, දිනය වශයෙන් මේ කොටු තුන තුල වෙන වෙනම යොදන්න ඔයාලා කටයුතු කරන්න ඕනේ. ඊළඟට ඉලුම්පත් තේ දිනට වයස වශයෙන් වර්ෂ, මාස, දින වශයෙන් සඳහන් කරන්න මෙහිදී අවස්ථාව ලබා දීලා තියෙනවා. ඉලුම්පත් ඉදිරිපත් කරන අවසාන දිනයට වන වාගේ වයස, වර්ෂ, මාස, දින වශයෙන් තමයි මෙතන ඔයාලා ගණනය කරලා ඇතුළත් කිරීම සිදු කිරීම කළ යුත්තේ. ඊළඟට ඔයාලා විවාහ අවිවාහක බව, විවාහක හෝ අවිවාහක බව මෙතන මේ කොටු දෙකෙන් එකක සඳහන් කරන්න ඕනේ. ස්ත්‍රී පුරුෂ භාවය සඳහන් කරන අවස්ථා දීලා තියෙනවා. ඊළඟ ඔයාලගේ ශ්‍රී ලාංකික පුරවැසි භාවය උපතින් හෝ ලියාපදිංචි වශයෙන් ඔයාලා සඳහන් කරන්න අවස්ථා දීලා තියෙනවා. ඊළඟට අධ්‍යාපන සුසුකම් ඇතුළත් කරන්න අවස්ථා දීලා තියෙනවා. එහිදී ඔයාලා මේ අධ්‍යාපන සුසුකම් වල සහතික කළ පිටපත් මේ ආයුධම් පත්‍රය සමග යොමු කරන්න කටයුතු කරන්න ඕනේ. එහිදී අධ්‍යාපන සුසුකම් වශයෙන් අප සාමාන්‍ය පෙළ විභාගයේ සුසුකම් විස්තර මෙතනදී ඇතුළත් කරන අවස්ථා දීලා තියෙනවා. පාසලේ නම, විභාගාංකය, වාර ගණන සහ වර්ෂය වශයෙන් සඳහන් කරලා විෂයන් සඳහන් කරලා ඒ විෂයට ලබාගත් ශ්‍රේණිය වශයෙන් මෙතෙන්දී ඇතුළත් කරන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. ඊළඟට ඔයාලට අවස්ථාව දීලා තියෙනවා උසස් පෙළ විභාගය පිළිබඳ විස්තර ඇතුළත් කරන්න. එහිදීත් විභාගාංකය, වාර ගණන, වර්ෂය සහ විෂයන් සහ ඒ අදාළ ශ්‍රේණීන් ඇතුළත් කරන අවස්ථාව ලබා දීලා තියෙනවා. ඊළඟට ඔයාලගේ වෘත්තීය සුසුකම් වෙනත් වෘත්තීය සුසුකම් තියෙනවා නම් ඒ පිළිබඳ විස්තර ඒ ලබාගත් ආයතන වල නම සහ සුසුකම් පිළිබඳ විස්තර මෙතන ඇතුළත් කරන අවස්ථාව ලබා දීලා තියෙනවා. එහිදී විශේෂයෙන්ම ඒ වෘත්තීය සුසුකම් වල සහතික කළ පිටපතුත් ආයුධම් පත්‍රය සමග යොමු කරන්න ඕනේ කියලා මෙහි සඳහන් කරලා තියෙනවා. ඊළඟ වෙනත් ඔයාලගේ සුසුකම් තියෙනවා නම් ඒ පිළිබඳ විස්තරත් මේ කොටුව තුළ ඇතුළත් කරන්න අවස්ථාව දීලා තියෙනවා. ඊළඟට ඔයාලා මීට පෙර රැකියා කළ ආයතන පිළිබඳ විස්තර ඔයාලට ඇතුළත් කරන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. එහිදී ආයතනය රැකියාව සිදු කළ සාල සීමාව සේවයෙන් ඉවත් වීම හේතුවත් මෙහිදී ඇතුළත් කරන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. ඊළඟට අමතර ක්‍රියාකාරකම් පිළිබඳ විස්තරත් ඔයාලට ඇතුළත් කරන්නවත් අවස්ථාවක් ලබා දීලා තියෙනවා. ඊළඟට සියලු තොරතුරු සත්‍ය බවට සහතික කළා දිනය යොදලා මෙතන අස්සන යොදන්න ඕනේ. ඉතින් මේ ආකාරයේ පිළියෙල කරගන්න ආයුධම් පත්‍රයක් තමයි ඔයාලා රියදුරු සහ උපස්ථායක තනතුරු සඳහා යොමු කරන්න ඕනේ. සියලුම සහතිකවල පිටපත් සහතික කරලා ඒ පිටපත් සමග. ඊළඟට බලමු මේ උපස්ථායක තනතුරු සඳහා වන සුසුකම් මොනවද කියලා. මෙහිදී සුසුකම් ලෙස අධ්‍යාපන සුසුකම් වශයෙන් අපස සාමාන්‍ය පෙළ විභාගයේදී දෙවැනිකට නොවැරි වාර ගන්නකදී සම්මාන 3ක්, සී සම්මාන 3ක් සහිතව විෂයන් 6ක් සමත් වීම තමයි මෙහිදී සලකලා බලන්නේ. මෙහිදී විශේෂයෙන්ම සඳහන් කරලා නැහැ ගණිතීය විෂය සමත් විය යුතුයි කියලා. ඉතින් ගණිතීය විෂය අතමත් වුණත් විෂයන් 6ක් සමත් වෙලා සී සම්මාන 3ක් ලබාගෙන තියෙනවා නම් ඔයාලට පුළුවන් පහසුවෙන් මේ සඳහා ආයුධම් පත්‍රය යොමු කිරීමේ හැකියාව තියෙනවා.
ඊළඟට වයස් සීමාව ලෙස සලකලා බලලා තියෙන්නේ වයස අවුරුදු 18ට නොඅඩු සහ 45ට නොවැඩි කියන වයස් සීමාව සඳහායි සලකලා බලලා තියෙන්නේ. ඊළඟට මේ උපස්ථායක තනතුරු සඳහා වන වැටුප් පරිමාණය ගැන සඳහන් කරනවා නම් PL2 යටතේ 25710ක මූලික වැටුපක් සහ අමතර දීමනා සහිතව 35000කට වඩා වැඩි වැටුපක් ඔයාලට ලබා ගැනීමේ හැකියාව මේ තනතුර යටතේ පවතින බව තමයි සඳහන් කරලා තියෙන්නේ. ඊළඟට බලමු රියදුරු තනතුරු සඳහා වන සුදුසුකම් සහ විස්තර මොනවද කියලා. ඒදී සුදුසුකම් ලෙස අධ්‍යාපන සුදුසුකම් ගැන සඳහන් කරනවා නම් සාමාන්‍ය පෙළ විභාගයේදී දෙවරකට නොවැඩි වාර ගණනක් යටතේ සීසාමාත්‍ර දෙකක් සහිත විෂයන් 6ක් සමත් වීම තමයි මෙහිදී සලකලා බලලා තියෙන්නේ. මෙහිදීත් ගණිතය විෂය පිළිබඳ විශේෂ සඳහනක් කළා නැහැ. ඒක නිසා ගණිතය විෂය අසමත් වුවත් ඔයාලට ආයුධ කිරීමේ හැකියාව මෙහිදී ලබා දීලා තියෙනවා. ඊට අමතරව බර වාහන පැදවීම සඳහා වූ පැරණි රියදුරු බලපත්‍රයට අනුව මෝටර රථ පැදවීමේ ඒ ශ්‍රේණියේ රියදුරු බලපත්‍රයක් හෝ නව රියදුරු බලපත්‍රය අනුව මෝටර රථ පැදවීමේ ඩී ශ්‍රේණියේ බලපත්‍රයක් ඔයාලා ලබා සිටින්න ඕනේ මේ රියදුරු තනතුර සඳහා ආයුධපත් යොමු කරනවා. එන පළපොත් ලෙස මේගොල්ලෝ සලකලා තියෙන්නේ රියදුරු බලපත්‍රය ලබා ගැනීමෙන් පසුව අවශ්‍යයෙන් වසර 3ක පළපොතක් රියපැදවීම සම්බන්ධයෙන් තිබිය යුතුයි කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. වයස සීමාව ලෙස සඳහන් කරලා තියෙනවා 18ට නොඅඩු 45ට නොවැඩි පුද්ගලයන් සඳහා ආයුධපත් යොමු කර හැකියි කියලා. වැටුප් පරිමාණය යටතේ 26290ක වැටුපක් සහ අනිකුත් දීමනා සහිතව 38000කට වගේ වැටුපක් ඔයාලට පළමු මාසයේ සිට ලබා ගැනීමේ හැකියාව මෙහිදී ලබා දීලා තියෙනවා. ඊළඟ කායික සුදුසුකම් වශයෙන් විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා රාත්‍රී රාජකාරී ඉදි කිරීම සඳහාත් මේ රැකියාව සඳහා බාධා ගැනීම සිදු කරන නිසා ඒ සඳහා වන කායික හා මානසික යෝග්‍යතාවයෙන් යුක්ත යුතු කියලා අවම උසක් වශයෙන් සඳහන් කරලා තියෙනවා අඩි 5 අඟල් 2මාරක් අවම උසක් ඔයාලා මේ සඳහා තැබිය යුතුයි. ඊළඟ හැස්පීමේ සම්බන්ධ විමසලා තියෙනවා. එහිදී බර වාහන රියදුරන් බඳවා ගැනීමේදී හැස්පීම සම්බන්ධ ලංකා අක්ෂි වෛද්‍ය සංගමය පිළිගත් නිර්ණායක වන වම් හා දකුණු ඇස 6-9 සීමාව පැවතිය යුතුයි කියලා සඳහන් කරලා තියෙනවා. ඊළඟ වර්ණ අන්ධතාවය පරීක්ෂා කිරීමේදී ඒ නිර්දේශිත නිර්දේශයන් අනුව වර්ණ අන්ධතාවය නොතිබිය යුතුයි කියලා මෙහිදී සඳහන් කරලා තියෙනවා. මේකෙන් සුසුකම් වලට තියෙනවා මේ සඳහා ආයුධ පත්‍රය අපි කලින් සඳහන් කළා වගේ පහසුවෙන්ම යොමු කිරීමේ හැකියාව ඔයාලට ලබා දීලා තියෙනවා. ඊළඟට බලමු කළමනාකරන සහකාර තනතුරු සඳහා වන ආයුධ පත්‍රය සකස් කරගන්නේ කෙසේද කියලා. ඒ වගේම ඒ ආයුධ පත්‍රය සහ ඒ තනතුරට අදාළ සුසුකම් මොනවද කියලාත් අපි මෙහිදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. නැවත සඳහන් කරන්න ඕනේ මේ ආයුධ පත්‍රය පහළ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඒකෙන් ඩවුන්ලෝඩ් කරගෙන පහසුවෙන්ම ආයුධ පත්‍රය යොමු කිරීමේ හැකියාව ඔයාලට අපි ලබා දීලා තියෙනවා. මේ කළමනාකරන සහකාර තනතුරු සඳහා වන ආයුධ පත්‍රයේ විස්තර තමයි මෙතනින් දක්වලා තියෙන්නේ. එහිදීත් ජාතික හැඳින්වීමපත් අංකයේ උඩින් යොදන්න තියෙනවා. ආයුධ කරන තනතුරු වශයෙන් මෙතනදී සඳහන් කරන්න කියලා මැනේජ්මන්ට් ඇසිස්ටන්ට් වශයෙන් non technical වශයෙන් සඳහන් කරන්න ඕනේ. ඊළඟට ඔයාලගේ සම්පූර්ණ නම ඉංග්‍රීසි කැපිටල් ලකුණෙන් මෙතන සඳහන් කරන්න ඕනේ. ඊට පස්සේ නාම මුල අකුරු සම මෙතන සඳහන් කරන්න තියෙනවා. ඊළඟට ඔයාලා permanent address එක ස්ථිර ලිපිනය මෙතන සඳහන් කරන්න ඕනේ. ඊළඟට දුරකථන අංක සඳහන් කරන්න අවස්ථාව දීලා තියෙනවා. ඔයාලගේ ඊමේල් ලිපිනයක් තියෙනවා ඒක සඳහන් කරන්න ඕනේ. ඊළඟ ෆැක්ස් සංඛ්‍යාවක් තියෙනවා ඒකත් මෙතන සඳහන් කරන්න ඕනේ. ඊළඟට උපන් දින සඳහන් කිරීම සඳහා වර්ෂයේ මාසයේ දින වශයෙන් කොට තුනක ඒ අදාළ විස්තරය ඇතුළත් කරන්න ඕනේ. ඊළඟට ඔයාලගේ ආයුධපත් බාර ගන්න අවසාන දිනය වන විට වයස ගණනය කිරීමෙන් පසු වසර මාස දින වශයෙන් මෙතන සඳහන් කරන්න ඕනේ. ඊළඟ ඔයාලගේ සිවිල් තත්ත්වය පුරවැසිභාවය එහෙම නැත්නම් සිවිල් තත්ත්වය විමසන දින මැරිඩ් ඔව් සිංගල් වශයෙන් ඒක අදාළ දේ විදියට සලකුණු කරන්න ඕනේ. ඊළඟට ඔයාලගේ ස්ත්‍රී පුරුෂ භාවය මෙතන සඳහන් කරන්න අවස්ථාව දීලා තියෙනවා. ඊළඟ ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබාගත් ආකාරය පිළිබඳ මෙහි සඳහන් කරන්න තියෙනවා. ඊළඟ පෙරපරිදිම අධ්‍යාපන සුසුකම් ඇතුළත් කිරීමේ හැකියාව මෙතන ලබා දීලා තියෙනවා. එහිදීත් අධ්‍යාපන සහතිකවල සහතික කළ පිටපත් මේ ආයුධ පත්‍රය සමග ඔයාලා යොමු කරන්න ඕනේ. ඊළඟ ආයුධ පත්‍රය සාමාන්‍ය පෙළ සුසුකම් මේ කොටස ඇතුළත් කරන්නත් උසස් පෙළ සුසුකම් මේ කොටස ඇතුළත් කරන්නත් අවස්ථාව දීලා තියෙනවා. ඊළඟ වෙනත් වෘත්තීය සුසුකම් තියෙනවා නම් ඒ පිළිබඳ විස්තර ආයතනය කෝස් එකේ නම සහ ලබාගත් වර්ෂයන් ඇතුළු සියලු විස්තර මෙතන ඇතුළත් කිරීමට මේ කොටුව ලබා දීලා තියෙනවා. වෙනස් සුසුකම් තියෙනවා නම් ඒ පිළිබඳ විස්තරත් මේ කොටුව තුළ ඇතුළත් කරන්න හැකියාව තියෙනවා. ඊළඟට ඔයාලා කලින් රැකියා කළ ස්ථානවල විස්තර මෙන්න මේ කොටස යටතේ ඇතුළත් කිරීමේ හැකියාව ලබා දීලා තියෙනවා. ඊළඟට වෙනත් අමතර සුසුකම් ක්‍රියාකාරකම් තියෙනවා නම් ඒ පිළිබඳ විස්තර මෙතන ඇතුළත් කරන්න පුළුවන්. ඊළඟට ඔයාලා ඥාතින් නොවන දෙදෙනෙකුගේ විස්තර මේ කොටුව තුළ ඇතුළත් කිරීමේ හැකියාව ලබා දීලා තියෙනවා. ඊළඟට සියලු තොරතුරු සත්‍ය බවට තහවුරු කරලා ඔයාලා දිනය යොදලා අස්සම් ගන්න මෙතන කටයුතු කරන්න ඕනේ. මේ ආකාරයෙන් සකස් කරගත් ආයුධ පත්‍රය කළමනාකරන සහකාර තනතුරු සඳහා ආයුධ පත්‍රය සමග ඉදිරිපත් කරන්න පුළුවන් සහතික සමග. ඉතින් ඒ තනතුරු සඳහා වන සුදුසුකම් මොනවද කියලා අපි දැන් සාකච්ඡා කරලා බලමු. තවත් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ ඔයාලා රාජ්‍ය සේවයේ දැන්වත් සේවය කරන පුද්ගලයෙක් නම් ඔයාලට
ඔයාලගේ ආයතන ප්‍රදානීය මාර්ගයෙන් තමයි අයදුම් පත්‍රය යොමු කරන්න සිද්ධ වෙන්නේ. එහිදී ඒ කොටසට අයදුම් පතේ ඒ කොටසට දාලා කොටස තමයි මෙතන ඉදිරිපත් කරලා තියෙන්නේ. එහිදී ඔයාලා තනතුරෙන් නිදහස් කරන බවට සඳහන් කරලා ආයතන ප්‍රදානීය මාර්ගයෙන් මේ කොටස සම්පූර්ණ කරලා තමයි අයදුම් පත්‍රය යොමු කිරීම සිදු කර ගන්න ඕනේ. ඊළඟට අපි බලමු මේ කළමනාකරණ සහකාර තාක්ෂණ නොවන සංස්ථා සඳහා වන සුදුසුකම් මොනවද කියලා. අධ්‍යාපන සුදුසුකම් ගැන සලකලා බලනවා නම් සාමාන්‍ය පෙළ විභාගයේදී භාෂාව, ගණිතය, ඉංග්‍රීසි භාෂාව වෙන විෂයන් ඇතුළු විෂයන් 4කට සීසා මාත්‍ර සහිතව විෂුකාර විෂයන් 6ක් සමත් වීම තමයි විමසලා තියෙන්නේ. උසස් පෙළ විභාගයේදී අවශ්‍ය විෂයන් 3ක් ඕනෑම විෂය නිර්දේශයක් ලෙස සමත් වීම තමයි සලකලා බලලා තියෙන්නේ. අමතර විශේෂ සුදුසුකම් ලෙස ඉංග්‍රීසි දෙමළ භාෂා ලිවීම, කතා කිරීම හැකියාව සම්මත පරීක්ෂණයේදී ඔයාලා සලකලා බලනවා. ඒක විශේෂ සුදුසුකම් ලෙස සලකලා බලනවා කියලා තියෙනවා. වයස වෙන්නේ 18ට නොඅඩු 45 නොවැඩි වශයෙන් සඳහන් කරලා තියෙනවා. වැටුප් පරිමාණය 27910ක මූලික වැටුපක් සහ වෙනත් දීමන සහිතව 40000කට ආසන්න වැටුපක් වලට මේ තනතුරු යටතේ ලබා ගැනීමේ හැකියාව මෙහිදී මේගොල්ලෝ ලබා දීලා තියෙනවා. ඊළඟට අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ සෞඛ්‍ය ශාස්ත්‍රයට අදාළ වෙනත් තනතුරු පිළිබඳ විස්තර සහ ඒ පරිපාලන ශාස්ත්‍රයේ තනතුරු පිළිබඳ විස්තර සහ ඒ ආයුධ පත්‍රය සකස් කර ගැනීම තමයි මුලින්ම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ ආයුධ පත්‍රය සකස් කරගන්න මෙන් පසුව ඒ තනතුරු පිළිබඳ විස්තර සහ සුසුකම් වැටුප් සහ අනෙකුත් සියලුම විස්තර වලට ලබා දෙන්න මේ වීඩියෝ එකේදී අපි කටයුතු කරනවා. මෙහිදී ඒ තනතුරු සඳහා වන සුසුකම් වන ආයුධ පත්‍රය තමයි මෙහි ඉදිරිපත් කරලා තියෙන්නේ. මෙහිදීත් කලින් ආකාරයෙන්ම ජාති හඳුන්වාමත් අංකය සහ ආයුධ කරන තනතුරු මෙතන සඳහන් කරන්න තියෙනවා. ඊළඟට ඔයාලගේ සම්පූර්ණ නම සහ ඒ විස්තර මේ කොටුව තුළ ඇතුළත් කරන්න ඕනේ. උපන්දින ඇතුළත් කිරීමටත් අවස්ථාව ලබා දීලා තියෙනවා. ඊළඟට ඔයාලගේ වයස ආයුධපත් අවසාන දිනය වෙන විට ඔයාලගේ වයස අවුරුදු මාස දින වශයෙන් සඳහන් කරන්න තියෙනවා. ඊළඟට සිවිල් තත්ත්වය, ඔයාලගේ ජෙන්ඩර් එක, ශ්‍රී ලංකා පුරවැසිභාවය, ඊළඟට ඔයාලා සහභාගී වුණ ඉස්කෝල පාසල් පිළිබඳ විස්තර මේ කොටුවේදී ඇතුළත් කරන්න විශේෂයෙන්ම මේ ආයුධ පතේ සඳහන් කරලා තියෙනවා. ඊළඟට ඔයාලගේ යුනිවර්සිටි එඩියුකේෂන් යටතේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා ගැනීමේදී ඇතුළත් කළ යුතු විස්තර තමයි මෙතනදී ඇතුළත් කරලා තියෙන්නේ. ඒ අදාළ තනතුරු විශ්වවිද්‍යාල අධ්‍යාපන සුසුකම් විමසලා තියෙනවා නම් ඒ ඔස්සේ ඒවා ලබාගත් උපාධිය පිළිබඳ විස්තර සියලුම විස්තර මේ කොටු තුළ නිවැරදි ආකාරයෙන් ඔයාලා සම්පූර්ණ කරගන්න ඕනේ. ඊළඟට ඔයාලගේ තවත් ඉහළ සුසුකම් post graduate qualifications තියෙනවා නම් ඒ පිළිබඳ විස්තරත් මේ කොටුව තුළ ඇතුළත් කිරීමේ අවස්ථාව ලබා දීලා තියෙනවා. ඊළඟට ඔයාලා වෙනත් වෘත්තීය සුසුකම් තියෙනවා නම් වෙනත් පාඨමාලා විස්තර පිළිබඳ ඇතුළත් කිරීමේ හැකියාව මේ කොටස තුළ ලබා දීලා තියෙනවා. ඔයාලා ඒ තනතුරට අදාළ සුසුකම් විමසීමේදී වෙනත් පාඨමාලා පිළිබඳ විස්තර විමසලා තියෙනවා නම් එහිදී ඒ කොටස් පිළිබඳ විස්තර තමයි මෙහිදී ඇතුළත් කිරීමේ අවස්ථාව දීලා තියෙන්නේ. ඊළඟට ඔයාලගේ වර්තමාන රැකියා තත්ත්වය පිළිබඳ විස්තර මෙහිදී අහලා තියෙනවා. ඒ වර්තමාන රැකියාවට අදාළ විස්තර තමයි මේ කොටසදී ඔයාලා සම්පූර්ණ කරගන්න ඕනේ. ඊළඟට ඔයාලගේ ඊට පෙර රැකියාව පිළිබඳ විස්තර ඇතුළත් කරන්න මේ කොටුව ලබා දීලා තියෙනවා. ඊට පෙර රැකියාව පිළිබඳ විස්තර මේ කොටුවේදී ඔයාලා ඇතුළත් කිරීමේ හැකියාව තියෙනවා. ඊළඟට ඔයාලා වෙනත් අමතර සුසුකම් තියෙනවා එක්ස්ට්‍රා කරිකුලර් ඇක්ටිවිටීස් යටතේ මේ කොටස සම්පූර්ණ කිරීමේ හැකියාව තියෙනවා. ඊළඟට තියෙනවා ඔයාලත් පරිපාලන පිළිබඳ එක්ස්පීරියන්ස් එක කියන්නේ පරිපාලන දැනුම පිළිබඳ ඔයාලගේ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා නම් ඒ පිළිබඳ විස්තරත් ඇතුළත් කරන්න විශේෂයෙන්ම කොටුවක් ලබා දීලා තියෙනවා. වෙනත් විස්තර තියෙනවා නම් ඒ පිළිබඳව ඇතුළත් කරන්න මේ කොටුව ලබා දීලා තියෙනවා. ඊළඟට ඔයාලා මේ වෙනකොටත් වෙනත් රැකියාවක් සමග හෝ ආයතනයක් සමග වෙනත් පාඨමාලාවක් සමග ඇග්‍රීමන්ට් එකක් එහෙම නැත්නම් ගිවිසුමක් යොදාගෙන තියෙනවා නම් ඒ පිළිබඳ විස්තර මේ ආයුධ පත්‍රයේ ඔයාලා ඉදිරිපත් කරන්න ඕනේ. ඒ පිළිබඳ විස්තර තමයි මෙන්න මේ කොටස තුළ ඇතුළත් කරන්න අවස්ථාව ලබා දීලා තියෙන්නේ. ඊළඟට ඊට අමතරව ඒ කොටස ඇතුළත් කරාට පසු ඔයාලට තියෙනවා ඔයාලගේ ඥාතින් ඕන දෙදෙනෙකුගේ විස්තර මේ කොටුව තුළ ඇතුළත් කරන්න. ඊළඟට ඔයාලා අවසානයේදී මේ සියලු තොරතුරු සත්‍ය බවට ඉදිරිපත් කරලා ඊට අමතරව මෙන්න මේ කියන සහතික පත්වල පිටවත් ඔයාලා මේ අදුම් පත්‍රය සමග ඉදිරිපත් කරන බවට ඇටච් කරලා යොමු කරන බවට ටික් එකක් දාන්න ඕනේ. ඊට අමතරව ඒ ඇනෙක්ස් නම්බර් එක ඒ අදුම් පත්‍රයේ නම්බර එක ඔයාලා 1 2 3 වශයෙන් නම් කරලා ඒ සහතික වල ඇනෙක්ස් නම්බර් එකත් මෙතනදී ඇතුළත් කරන්න ඕනේ. ඒගොල්ලන්ට පහසුවෙන් මේ අදුම් පත්‍රය විශ්ලේෂණය කිරීමේ හැකියාව ඒ තුලින් ලැබෙන නිසා ඒ අදාළ සුසුකමට අදාළ විස්තර ඔයාලා මෙතන ඇතුළත් කරලා ඔයාලගේ ආයුධකරුගේ අස්තන සහ දිනය යොදලා ආයුධ පත්‍රය යොමු කරන්න ඕනේ. ඊළඟට ඔයාලා දැනට සේවය කරන තනතුරක් තියෙනවා නම් ඒ තනතුරේ රාජ්‍ය සේවය නම් ඒ තනතුරේ ආයතන ප්‍රදානීය මාර්ගයෙන් ඔයාලා මේ කොටස සම්පූර්ණ කරලා තමයි මේ ආයුධ පත්‍රය යොමු කරන්න ඕනේ කියලාත් මෙහිදී සඳහන් කරලා තියෙනවා.
ඉතින් ඊළඟට අපි බලමු මේ එක් එක් තනතුරු සඳහා වන විස්තර. මේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ තනතුරු සඳහා වන අභාත්‍ය සඳහා වන එක් එක් තනතුරු සඳහා වන සුසුකම් වැටුප් සහ අනිකුත් සියලුම විස්තර ඇතුළත් කරලා අපි දැන් පහළ ලබා දෙනවා. එයින් ඔයාලා සුසු තනතුරු සඳහා ආයතන පත්‍රය මේ වීඩියෝ එකේ පහළ විශේෂයෙන් පහසුවෙන් ඩවුන්ලෝඩ් කරලා අපි දැන් පැවසු ආකාරයට පුරවීමෙන් ආයතන පත්‍රය යොමු කරන්න හැකියාව තියෙනවා කියලා මෙහිදී මතක් කරන්න ඕනේ.
ඊළඟට බලමු අපි ආයුධ පත්‍රය යොමු කරන ආකාරය. අපි කලින් සඳහන් කළ සියලුම තනතුරු සඳහා වෙන වෙනම සුදුසුකම් සහ විස්තර ආයුධපත් වෙන වෙනම ඔයාලට ඉදිරිපත් කරා. ඒ සියලුම ආයුධපත් විස්තර අපි පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔයාලා ලබා ගන්න හැකියාවක් නැවත ලබා දීලා තිනවා. ඉතින් ඒ ආකාරයෙන් ඔයාලා සකස් කරගත් ආයුධ පත්‍ර සහතික කරන ලද ඒ අධ්‍යාපන වෘත්ති හා සේවා සහතිකවල ඡායා පිටපත් සමග නිවැරදිව ආයුධපත් පුරවලා ඔයාලා ලියාපදිංචි තැබෑලෙන් තමයි ආයුධ පත්‍රය යොමු කරන්න ඕනේ. අවසාන දිනය වෙන්නේ 2021 මාර්තු මාසේ 8 වෙනිදා 3 වෙනි මාසේ 8 වෙනිදාට ප්‍රථම මේ කියන විධායක අධ්‍යක්ෂ විශ්වවිද්‍යාල රෝහල ජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෙනහැර යන ලිපිණයට ඔයාලා ආයුධ පත්‍රය යොමු කරන්න ඕනේ. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ ලියුම් කවරේ වම් පස ඉහළ කෙළවරේ ඔයාලා ආයුධ කරන තනතුර අනිවාර්යයෙන්ම සඳහන් කරන්න අමතක කරන්න එපා කියලා නැවතත් සඳහන් කරන්න ඕනේ. ඉතින් අවසාන දිනයට පෙර ආයුධ පත්‍රය අපි සඳහන් කළ ආකාරයට යොමු කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඉතින් මේ තනතුරු රාශියක් තියෙන නිසා ඔයාලා ගැළපෙන තනතුරු සඳහා ආයුධපත් වෙන වෙනම ඉදිරිපත් කිරීමේ හැකියාව මෙහිදී ලබා දීලා තියෙනවා. ඉතින් අපිත් එක්ක දිගටම රැඳෙන්න ඉන්න කියලා නැවතත් ආරාධනා කරනවා. තවත් රජයේ රැකියාව සහ ආයුධපත් නොමිලේම ඔයාලට ලබා දෙන්න අපි ඉදිරියේදී කටයුතු කරන බවට නැවත මතක් කරන්න කැමතියි. ඉතින් ඔයාලට ජයන් ජයම ප්‍රාර්ථනා කරනවා.